දුර පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි අද ජපන් පන්තිය පටන් ගන්නවා. අපි ගිය සතියේ කතා කරපු ටික ආපහු පාරක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම කතා කරේ ගිය සතියේ ග්‍රැමර් වලින් මුල්ම කොටස අපි කතා කරේ තමන්ව හඳුන්වලා දෙන ආකාරය ගැන කතා කරේ. තමන්ව වෙන පුජ්‍යලයකට කොහොමද හඳුන්වලා දෙන්නේ කියන එක තමයි අපි මුලින්ම කතා කරේ. අපි ඒක ජපන් භාෂාවෙන් කියන එකට ජිකෂෝකයි කියලා. ජිකෂෝකයි කියලා අපි කියනවා ඒකට ජපන් භාෂාවෙන්. මේ අවස්ථාවේදී එතකොට අපි මුලින්ම කවුරු හරි හම්බුණු අවස්ථාවකදී හඳුන්වලා දෙනකොට අපි ඊට අමතරව හජිමි මස්තේ කියන එක භාවිතා කරනවා. මේක හජිමි මස්තේ කියලා කියන්නේ අපි පළමු පාරට හමු වුණොත් විතරයි ඒක භාවිතා කරන්නේ. හජිමි මස්තේ කියන එක භාවිතා කරන්නේ පළමු වතාවට හමු වුණු පුද්ගලයෙකුට විතරයි. හජිමි මස්තේ මම මේ ටික විස්තර කරොත් එහෙම හජිමි මස්තේ කියනවා. ඒ කියන්නේ මුලින්ම හමුණා කියන අදහස තියෙන. එතකොට හජිමි මස්තේ වතෂි වා තරෝ දෙස්. ශ්‍රීලංක කරා කිමස්තා දෝසෝ යොරොෂිකු ඔනෙගයි ශිමස්. එතකොට මෙතන කියන්නේ එතකොට මේ අවස්ථාවේදී මේක අපි විස්තර කරන්නේ තමා හඳුන්වලා දෙනකොට මේකෙදී වතෂි වා තරෝ දෙස්. වතෂි වා කියලා කියන්නේ මම. තරෝ දෙස් කියන්නේ තරෝ කියලා. එතකොට මේ දෙස් කියන එක අපි භාවිතා කරන්න ඕන මේ නමට පිටිපස්සේ. එතකොට දූල පුතාලා උනත් දූල පුතාලා හඳුන්වලා දෙනකොට වතෂිවා මෙතන නනි ඒ කියන්නේ මෙතන කාගේ ඒ කියන්නේ දූල පුතාලා නම කියන එක ඊට පස්සේ දෙස් කියන එක තමයි භාවිතා කරන්නේ. එතකොට නනි ඒ කියන්නේ මේ තමන්ගේ නම කියන එක දාලා ඊට පස්සේ දෙස් කියන එක තමයි භාවිතා කරන්නේ. ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට අපි ශ්‍රී ලංකා කරා කිමස්තා මේ ජපානයේ ඉන්නකොට කියන එකක් මේක ඇත්තටම ජපානයට ආවි ලංකාවේ ඉඳන් කියලා. ලංකාවේ ඉඳන් ආව කියලා ශ්‍රී ලංකා කරා කිමස්තා කියලා කියනවා. දෝසු යොරොෂිකු ඔනෙගයි ශිමස්. දෝසු යොරොෂිකු ඔනෙගයි ශිමස් කියලා අපි කියනවා. ඒ කියන්නේ අපිට අවධානය යොමු කරන්න හරි ඒ වගේ ඒ කියන්නේ ඉස්සරහටත් අපි ඒක මේ අවධානය යොමු කරන්න වගේම අදහසක් තියෙන. එතකොට අපි මේක ආපහු කිව්වොත් එහෙම හජිමි මස්තේ ගොඩක් වෙලාවට මේක මේ කියන දේවල් ඒවා සිංහලට පරිවර්තන මම තේරුම කිව්වට සිංහලට පරිවර්තනය කරන්න යන්න එපා. මේ විදිහටම මතක තියාගන්න. අපි මුලින්ම හමුනොත් කියන්නේ එතකොට හජිමි මස්තේ වතෂිවා තරෝ දෙස් ශ්‍රී ලංකා කරා කිමස්තා දෝසෝ යොරොෂිකු ඔනෙගයි ශිමස්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි වෙනත් පුජ්‍යලයේගේ නමක් කියනකොට ඒකට පිටිපස්සෙන් සං කියලා භාවිතා කරනවා. දූල පුතාලට මේවා කියවන්න පුළුවන් වෙන්න ඕන. මොකද අපි හිරගනා කතකනා කියන දෙකම ඉගෙනගෙන තියෙන්නේ. එතකොට අපි හිරගනා කතකනා කියන දෙකම ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඒක නිසා දූල පුතාලට මේක අනිවාර්යයෙන්ම කියවන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේකෙදි මේ ඉරිකෑල්ලෙන් පෙන්නන්නේ දිගට ඇදෙනවා කියලා අනා කියලා ඇදෙනවා කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි කියන්නේ එතකොට අනා කියලා අනාසං කියලා කියන්නේ එතකොට අනා කියන පුජ්‍යලයා කියන අනා මහත්මිය හෝ මහත්මිය කියලා. එතකොට මෙතන එහෙම ඒ කියන්නේ ගරු ඒ පිටිපස්සට ආමන්ත්‍රණය කියන එක තමයි දාලා දෙන. ඊළඟට තමන්ගේ නමට පිටිපස්සෙන් කවදාකවත් සං කියන එක දාන්න බෑ. තමන්ගේ නමට පිටිපස්සෙන් සං කියන එක භාවිතා කරන්න බෑ. ඒ වගේම තමන්ගේ පවුලේ කට්ටියට නම් වලට පිටිපස්සෙනුත් සං කියන එක භාවිතා කරන්න බෑ. තමන් හරි තමන්ගේ පවුලේ කට්ටිය හරි ඒ නමට පිටිපස්සෙන් සං කියන එක භාවිතා කරන්න බෑ. PDF එක මම ආපහු පාරක් දාන්නම්. ලැබිච්ච නැති දූල පුතාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. චුට්ටක් ඉන්න. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට
තමන් ඒ කිසියම් රටක පුරවැසියෙක් කියලා අපි කියන අවස්ථාව තමයි ඊළඟ එක බැලුවොත් එහෙම අපි ඒක කොහොමද කියන්නේ කියන එක අපි යම් කිසි රටක පුරවැසියෙක් කියන එක කොහොමද කියන්නේ කියන එක බැලුවොත් එහෙම එතකොට ශ්‍රී ලාංකිකයෙක් කියනවා නම් අපි ශ්‍රී ලාංක කියන්නේ ශ්‍රී ලංකාවට ජපන් භාෂාවෙන් කියන්නේ ශ්‍රී ලාංක කියලා ශ්‍රී ලාංක ජින්දෙස් කියලා කියන්නේ ඒ රටේ පුජ්‍යලෙක් කියන එක. එතකොට ශ්‍රී ලාංක ජින්දෙස් ජපාන් ජාතිකයෙක් නම් අපි කියන්නේ නිහොන් ජින්දෙස්. ඇමරිකන් ජාතිකයෙක් නම් අපි කියන්නේ ඇමරිකා ජින්දෙස්. චීන ජාතිකයෙක් නම් අපි කියන්නේ චූගොකු ජින්දෙස්. ජර්මන් ජාතිකයෙක් නම් අපි කියන්නේ දොයිස්සු ජින්දෙස්. ජපාන් භාෂාවෙන් ජර්මනියට කියන්නේ දොයිස්සු කියලා ඩච් කියන එක. එතකොට ඒක ජර්මන් කට්ටිය වුණත් තමන්ගේ රටට ජර්මනිය කියලා කියන්නේ නැහැ ඇත්තටම. ඒක දූල පුතාලා මතක තියාගන්න ඩොයිච්ලන්ඩ් කියලා කියන්නේ මේ ජර්මනියට කියන්නේ ඩොයිච්ලන්ඩ් කියන එක. එතකොට ජර්මන් කට්ටිය තමන්ගේ රටට ජර්මනිය කියලා කියන්නේ නැහැ. ජපානි තමන්ගේ රට ජපානය කියලා කියන්නේ නැහැ. එතකොට ඒක හොඳට මතක තියාගන්න. චයිනා කියන එකත් චයිනා කියලා කියන්නේ නැහැ. තමන්ගේ රටට වෙන නම භාවිතා කරන්නේ. ඔව්. රෙකෝඩින් කරන්න දෙනවද? චුට්ටක් ඉන්න. ආපහු වාරක් කියන මම එතකොට රෙකෝඩ් කරන්නම්. චුට්ටක් ඉන්න. කවුද කිව්වේ කියලා. හරි ඕකේ. මම රෙකෝඩ් එක දාන්නම්. ඕකේ. අපි එතකොට ඒකත් දූල පුතාලා මේ අතර මතක තියාගන්න. මම කලින් කිව්වා වගේ ජපාන් ජාතිකයන් තමන්ගේ රට කියන්නේ නිහොන් කියලා. එහෙම නැත්නම් නිප්පොන් කියනවා. නිහොන් හරි නිප්පොන් හරි. මේ චයිනීස් කට්ටිය තමන්ගේ රට කියන්නේ මට මතක නැහැ ඇත්තටම. මේ ජර්මන් කට්ටිය ජර්මනි ජාතිකයෝ තමන්ගේ චුට්ටක් ඉන්න මම රෙකෝඩ් කරන්න පුළුවන්ද කියලා බලන්න චුට්ටක් ඉන්න. ඕකේ. එතකොට ජර්මන් ජාතිකයෝ තමන්ගේ රට කියන්නේ ජර්මන් කියලා නෙවෙයි ඩොයිච්ලන්ඩ් හරි මොකක් හරි ඒ ඩොයිච්ලන්ඩ් කියලා තමයි කියනවා ඇත්තේ. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම එතකොට මෙතන අපි කතා කරේ යම් ඒ රටේ පුරවැසියෙක් කියලා කියන එක. එතකොට ශ්‍රී ලංකා ජින් කියනවා. ශ්‍රී ලංකා ජින්දෙස්, නිහොන් ජින්දෙස්, ඇමරිකා ජින්දෙස්, චූගොකු ජින්දෙස්, දොයිත්සු ජින්දෙස්. එතකොට දොයිත්සු කියලා කියන්නේ ජර්මනියට ජර්මන් ජාතිකයෙක් කියනවා නම් දොයිත්සු ජින්දෙස් කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරේ යම් කිසි පුජ්‍යලයක් මොකක් ඒ කියන්නේ මේ යම් පුජ්‍යලයක් එතකොට මොකද්ද කරන්නේ? يعني ශිෂ්‍යයේද ගුරුවරයෙක්ද ඒ වගේ මොකක් හරි පුජ්‍යලයක් ගැන හඳුන්වලා දෙන කියන තමයි අපි ඊළඟට කතා කරේ. ඊළඟට අපි කතා කරේ එතකොට ඒ පුජ්‍යලයක් එතකොට මොකක් හරි ඒක හඳුන්වලා දෙන අවස්ථාව තමයි අපි කතා කරේ. අපි බැලුවොත් එහෙම එතකොට අනාසං වා ගකුසේ දෙස්. අනාසං වා ගකුසේ දෙස්. අනාසං වා ගකුසේ දෙස්. මුරුසං වා සෙන්සේ දෙස්. මුරුසං වා සෙන්සේ දෙස්. මෙතන මම කතා කරන්නේ එතකොට අනාසං වා ගකුසේ දෙස්. මුරුසං වා සෙන්සේ දෙස්. එතකොට අනාසං කියන්නේ ශිෂ්‍යයෙක්. මුරුසං කියන්නේ ගුරුවරයෙක්. එතකොට ශිෂ්‍යයාට කියන්නේ ගක්සේ කියලා. සේ කියලා શબ્ද කරන්නේ මේක ගක්සේ කියලා එන්නේ ඇදීමක් වෙන්නේ. එතකොට මේ ඊයන්න කියන එකෙන් එන්නේ ඇදීමක්. ඊළඟට සෙන්සේ කියන එකෙත් එන්නේ ඇදීමක්. අනාසංවා ගක්සේ දෙස් මුරුසංවා සෙන්සේ දෙස්. ඒක තමයි අපි කවුරු හරි පුජ්‍යලේ දුර පුතාලට අපි වෛද්‍යවරයෙක් කියලා කියන්න නම් එතකොට ඔයිසසං කියලා කියනවා ඉෂා කියලා. එතකොට අපිට ඕන අනාසංවා ඔයිසසං දෙස් කියලා කියන්න පුළුවන්. ඊළඟට ඒ වගේ අපිට පුළුවන් විවිධ පුජ්‍යලයන් හඳුන්වලා දෙන්න.
අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම යම් කිසි ප්‍රශ්නාර්ථයක් අහනකොට යම් කිසි ප්‍රශ්නාර්ථයක් අහනකොට අපි කා කියලා ප්‍රශ්නාර්ථය හදනවා. මේකෙදි අපි බැලුවොත් එහෙම අනාසං කියන්නේ ශිෂ්‍යයේද. අපි ඒක කියන්නේ එතකොට අනාසංවා ගකුසේ දෙස්කා අනාසංවා ගකුසේ දෙස්කා. එතකොට අපි සිංහලෙන් කියන විදිහටම එතකොට අනාසංවා අනාසං ශිෂ්‍යයෙක් කියන එක අනාසං එතකොට මේකෙදි වා කියන එකක් සිංහල භාෂාවට අමතරව එකතු වෙනවා. මේක සම්බන්ධ කරනකොට ඒක දූල පුතාලා මෙතන එතකොට මතක තියාගන්න. එතකොට අනාසංවා ගක්සේ දෙස්කා. එතකොට ඒ ආකාරයට තමයි එතකොට ඉන්නේ අපි සිංහල භාෂාවෙන් මම මෙතන විස්තර කරාට දූල පුතාලා සිංහල භාෂාවයි ඒ ජපන් භාෂාවයි පැටල ගන්න විපායක භාෂාව කියන එක කතා කරන්න ඒකේ ස්පීඩ් එකෙන් කතා කරන්න නම් සාමාන්‍ය ඒ ජපන් පුද්ගලයා වගේ කතා කරන්න අපිට භාෂාව පරිවර්තනය නොකර ඒ විදිහටම අපි දැනගෙන තියාගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා දූල පුතාලා මේකෙදි අපි අනාසං ශිෂ්‍යයේද කියන එක අහනකොට මේ ආකාරයට අහන්නේ කියලා මතක තියාගත්තාම හරියනවා. එතකොට මේක අපි ආපහු බැලුවොත් එහෙම අනාසංවා ගක්සේ දෙස්කා අනාසං කියන්නේ එතකොට ශිෂ්‍යයේද. ඔව් ශිෂ්‍යයෙක් කියනකොට අපි කියන්නේ කොහොමද? හයි හයි කියලා කියන්නේ ඔව් කියලා. හයි අනාසංවා ගක්සේ දෙස්. හයි අනාසංවා ගක්සේ දෙස්. අපි ඊළඟ එක බැලුවොත් එහෙම මුරුසංවා ගක්සේ දෙස්කා මුරුසංවා ගක්සේ දෙස්කා. ඊයේ මුරුසංවා ගක්සේ දෙවා අරිමසේ. ඊයේ කියලා කියන්නේ නැහැ කියන එක. නැහැ මුරුසං ශිෂ්‍යයෙක් නෙවෙයි කියන එක තමයි එතකොට මෙතනින් මේ කියන්නේ. මුරුසංවා ගක්සේ දෙස්කා. ඊයේ මුරුසංවා ගක්සේ දෙවා අරිමසේ. ආපහු කිව්වොත් එහෙම මේක ආපහු විස්තර කරොත් අනාසංවා ගක්සේ දෙස්කා. හයි අනාසංවා ගක්සේ දෙස්. මුරුසංවා ගක්සේ දෙස්කා. ඊයේ මුරුසංවා ගක්සේ දෙවා අරිමසේ. එතකොට මුරුසං කියන්නේ ශිෂ්‍යයෙක් නෙවෙයි කියන එක කියන්නේ එහෙමයි. දෙවා අරිමසෙන් කියන්නේ එහෙම නෙවෙයි කියන එක. දෙවා අරිමසෙන් කියන්නේ එහෙම නෙවෙයි කියන එක තමයි දෙවා අරිමසෙන් කියන්නේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මෙතනට වෙනකම් මොනවා හරි දුව පුතාට අහන්න දේවල් තියෙනවද? අහන්න දේවල් තියෙනවා අහන්න. නැහැ සර්. ඕකේ හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඕකේ තව පාරක් මම කියලා දෙන්නම්. එහෙනම් දුර පුතාලා තව පාරක් කියලා දෙන්න කියලා අවිත් තියෙනවා. මම ඒක තව පාරක් කියලා දෙන්නම්. ආපහු කියලා දෙන්නම්. එතකොට අපි ප්‍රශ්නාර්ථයක් අහනකොට ඕන මේකක් එතකොට ප්‍රශ්නාර්ථයක් අහනකොට දෙස්කා කියලා අපි කියන්නේ. දෙස්කා කියලා කියන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම අනාසං කියන්නේ ශිෂ්‍යයේද කියලා ඇහුවොත් එහෙම අනාසංවා ගකුසේ දෙස්කා. අනාසං කියන්නේ ශිෂ්‍යයේද කියලා ප්‍රශ්නාර්ථය අහන්න. එතකොට අනාසංවා ගකුසේ දෙස්කා. හයි මේ අවස්ථාවේදී අපි ඔව් කියලා කියනකොට හයි අනාසංවා ගක්සේ දෙස්. එතකොට හයි අනාසංවා ගක්සේ දෙස් කියලා අපි උත්තර දෙනවා. ඔව් අනාසං ශිෂ්‍යයෙක්. ඊළඟ එක අපි බැලුවොත් එහෙම මුරුසංවා ගක්සේ දෙස්කා. මුරුසං ශිෂ්‍යයේද. ඊයේ මුරුසංවා ගක්සේ දෙවා අරිමසේ. නෑ මුරුසං කියන්නේ ශිෂ්‍යයෙක් නෙවෙයි. මේ උඩින් මම ලිව්වා එතකොට මුරුසං කියන්නේ ගුරුතුමා කියලා. එතකොට ඒක නිසා ඊයේ මුරුසංවා ගක්සේ දෙවා අරිමසේ. නෑ මුරුසං ශිෂ්‍යයෙක් නෙවෙයි.
අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා එහෙනම්. ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම අපි පුජ්‍යලයක් මොකද්ද කරන්නේ කියන එක අපි අහන විදිය එතකොට බැලුවොත් එහෙම අපි යම් කිසි පුජ්‍යලයක එතකොට රස්සාව වෙන්න පුළුවන් මොකද්ද කරන්නේ කියන එක ඇහුවොත් එහෙම එතකොට අහන විදිය බැලුවොත් එහෙම එතකොට ඒක මේ ප්‍රශ්න මේ අවස්ථාවේදී එතකොට කවුද කියන එක අපි අහන විදිය තමයි ඊළඟට අපි මේ කතා කරන්න හදන්නේ. එතකොට අපි ඒක බැලුවොත් එහෙම අනාසම්වා දරිදෙස්කා අනාසං කියන්නේ කවුද? අනාසම්වා දරිදෙස්කා දරේ කියලා කියන්නේ කවුද කියන එක මේක පොලයිට් හින්ද තමයි කරේ දරේ කියලා කියන්නේ කවුද කියන එක. එතකොට කවුරු වෙනවද කියලා තමයි මෙතන අහන්නේ. අනාසම්වා දරේ කියලා කියන්න පුළුවන්. නමුත් ඒක පොලයිට් නෑ. අපි කලින් කතා කරලා තියෙනවා this must කියන එකෙන් අපි කතා කරන්න ලියන්නේ භාවිතා කරන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට අනාසම්වා දරේ දෙස්කා කියලා කියන්නේ එතකොට මේ දෙස්කා කියලා කියන්නේ එතකොට මේ පොලයිට් වෙන දාන කොටස. එතකොට දරේ කියලා කියන්නේ කවුද? ප්‍රශ්නාර්ථය මෙතන කවුද කියන එකේ තව මෙතන කා කියන එක මෙතන දෙස්කා කියලා කියන්නේ කවුරු වෙනවද කියලා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට අනාසම්වා දරි දෙස්කා අනාසං කියන්නේ කවුද? අනාසම්වා ගක්සේ දෙස් අනාසම්වා දරි දෙස්කා. එතකොට දුල පුතාලා මේක මතක තියාගන්න. එතකොට අපි කාගේ හරි විස්තරයක් අහන්න ඕන නම් මේ පුජ්‍යලයා කවුද? අර පුජ්‍යලයා කවුද? ඒ පුජ්‍යලයා කවුද? එහෙම ඒ වගේ කවුරු හරි නමක් කියලා මේ පුජ්‍යලයා කවුද? එහෙම අහන්නේ කොහොමද කියන එකේ උදාහරණයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන මේ අලු පාටින් දක්වලා තියෙන තැන අපිට ඕන දෙයක් එතකොට මේ පුජ්‍යලගේ නමක් මේ අවස්ථාවේදී මෙතන ලියන්න. එතකොට අනාසම්වා දරිදෙස්කා අනාසම්වා දරිදෙස්කා අනාසම්වා ගක්සේ දෙස් අනාසම්වා ගක්සේ දෙස්. ඊළඟ එක අපි බැලුවොත් එහෙම මුරුසං ගැන අපි කතා කරන එක බැලුවොත් එහෙම එතකොට අපි මුරුසන් ගැන බැලුවොත් එහෙම එතකොට මුරුසන් බැලුවොත් එහෙම මුරුසන් කවුද? මුරුසන් කවුද කියන එක බැලුවොත් එහෙම එතකොට කියන්නේ කොහොමද කියලා මුරුසන්වා දරිදෙස්කා මුරුසන්වා දරිදෙස්කා මුරුසන් කවුද? මුරුසන්වා දරිදෙස්කා. එතකොට කවුද කියන එක අහලා අපි උඩින් ඉගෙන ගත්ත අවස්ථාව එතකොට නැවතත් භාවිතා කරේ මුරුසන්වා සෙන්සී දෙස් මුරුසන්වා සෙන්සී දෙස්. එතකොට මුරුසන් කවුද? මුරුසන් ගුරුවරේ. මුරුසන්වා දරිදෙස්කා මුරුසන්වා සෙන්සී දෙස්. එතකොට අපි මුරුසං එතකොට කවුරු හරි පුජ්‍යලයක අපි හඳුන්වලා දෙන ආකාරය ඊළඟට කවුරු හරි පුජ්‍යලයක ගැන අපි ප්‍රශ්න කරන ආකාරය අපි මෙතනදී ඉගෙන ගත්තේ. කවුරු හරි පුජ්‍යලයක ගැන ප්‍රශ්න කරන ආකාරය කවුරු හරි පුජ්‍යලයක හඳුන්වලා දෙන ආකාරය තමයි අපි කතා කරේ. අපි ඊළඟ කොටස එක බැලුවොත් එහෙම එතකොට කිසියම් දෙයක් අපි හඳුන්වලා දෙන ආකාරයක එතකොට මේ දෙයක් ගැන කතා කරන්න. එතකොට අපි මේක පොතක් කියලා කොහොමද කියන්නේ කියන එක අපි බැලුවොත් එහෙම එතකොට මේක පොතක් කියලා කොහොමද කියන්නේ? එතකොට මේක පොතක් කියලා කියන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම එතකොට මේක පොතක් කියන එක කොහොමද කියන්නේ කියලා බැලුවොත් එහෙම කොරේ කියලා කියන්නේ මේක. අපි ඉස්සරහට කතා කරනවා කොරේ සොරේ අරේ කියලා. කොරේ කියලා කියන්නේ මේක. කොරේවා හොන්දෙස්. එතකොට මේක පොතක්. කවුරු හරි ඒතර ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේක පොතක්ද? කොරේවා හොන්දෙස්කා කා කියන එක එකතු වීම විතරයි වෙන්නේ. එතකොට මේක පොතක් කියලා කියන්නේ කොරේවා හොන්දෙස්. කොරේවා හොන්දෙස්.
කොරේවා හොන්දෙස් කියලා. එතකොට මේක පොතක්. ඊළඟට මේක පොතක්ද? කොරේවා හොන්දෙස්කා? කොරේවා හොන්දෙස්කා? හයි සොරේවා හොන්දෙස්. ඔව් ඒක පොතක්. හයි සොරේවා හොන්දෙස්. එතකොට මේ කියන පුජ්‍යලය ප්‍රශ්නය අහන පුජ්‍යලය ළඟ පොත තියෙන්නේ මේ උත්තර දෙන පුජ්‍යලයාගේ ඉඳන් ඈත්. එතකොට ඒ අහන පුජ්‍යලය අහන්නේ මේක, පිළිතුරු දෙන පුජ්‍යලය කියන්නේ මේක කියලා. ඒ පුජ්‍යලය කියන්නේ ඕක. එතකොට ඒ පුජ්‍යලය දෙන්න අතර තියෙන ඒ පරතරය ගැන මෙතන එන්නේ. එතකොට ඒ අහන පුජ්‍යලය කියන්නේ තමන්ගේ ළඟ තියෙන එක නිසා මේක. පිළිතුරු දෙන පුජ්‍යලය කියන්නේ එතකොට ටිකක් හරි ඈත් වුණ හැටි. එතකොට කියන්නේ මේක කියලා කියන්න බෑ. ඒ කියන්නේ වෙන පුජ්‍යලයක් ළඟ තියෙන නිසා. ඒක නිසා එයා කියන්නේ ඕක. ඒක නිසා තමයි මෙතන සොරේවා කියලා දෙලා තියෙන්නේ. එතකොට මේක පොතක් කියනකොට කොරේවා හොන්දෙස්. කොරේවා හොන්දෙස් කියලා තමයි කියන්නේ මේක පොතක් කියලා. ඊළඟට මේක පොතක්ද කියලා අහන්නේ. එතකොට කොරේවා හොන්දෙස්කා? කොරේවා හොන්දෙස්කා? හයි සොරේවා හොන්දෙස්. හයි සොරේවා හොන්දෙස්. එතකොට මේක පොතක් කියන එක තමයි ඊට පස්සේ කියන්නේ හයි සොරේවා හොන්දෙස්. කොරේවා බෝරු පෙන්දෙස්කා? මේක පෑනක්ද? කොරේවා බෝරු පෙන්දෙස්කා? මේක පෑනක්ද කියන එක. එතකොට කොරේවා බෝරු පෙන්දෙස්කා? කොරේවා බෝරු පෙන්දෙස්කා? එතකොට මේක පෑනක්ද? අපි එක බැලුවොත් එහෙම එතකොට මේක පෑනක් නෙවෙයි කියලා කොහොමද කියන්නේ? අපි කලින් ඉගෙන ගත්ත එකට. එතකොට ඊයේ කියලා කියන්නේ නැහැ කියලා. ඊයේ සොරේවා බෝරු පෙන්දෙවා අරිමසෙන්. එතකොට නැහැ කියලා කියනකොට අපි භාවිතා කරන්නේ දෙවා අරිමසෙන් කියන එක. ඒක හොඳට මතක තියාගන්න. මේක මෙහෙම කියනකොට දෙස් කියලා කියන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ කියනකොට අපි ඊයේ එක දෙවා අරිමසෙන් කියන එක භාවිතා කරනවා. ඒක දූල පුතාලා ඉස්සරහට යනකොට ඒවා විවිධ දේවල් මෙතන කියනවා. ගොඩක් වෙලාවට ගොඩක් ළමයි ඉගෙන ගන්නේ පොලයිට් නැතිව කතා කරන විදිය. ජපානයේ ඒක ගොඩක් ඇත්තටම ඒ ළමයින්ට ඇත්තටම ප්‍රශ්නයක් වෙනවා. ඇත්තටම ගොඩක් වෙලාවට සර් ඔව් සර් මේ එතකොට මේ තියෙන පැන්සල් පෙට්ටිය කියලා ඒක කියන්නේ කොහොමද? කොරේවා පුදෙබකෝ කියලා කියන්නේ අපි පැන්සල් පෙට්ටියට මේ පැන්සල් පෙට්ටියට පුදෙබකෝ දෙස් කියලා අපි කියනවා. කොරේවා පුදෙබකෝ. එතකොට මේක පැන්සල් පෙට්ටිය කියලා කියන්නේ. එතකොට මේ කොරේ කියලා කියන්නේ මේක. එතකොට අපිට ඕන දෙයක් දාලා දෙස් කියලා කියන්නේ විතරයි තියෙන්නේ. එතකොට පැන්සල් පෙට්ටියට වතුර බෝතලේද ඊළඟට මකනේද ඔය වගේ ඕන දෙයක් අපි එකට දාලා දෙස් කියන්නේ. කොරේ කියලා කියන්නේ මේක කියන එක මොකක් හරි නමක් දාලා දෙස් කියලා කියන්නේ. මේක මේ දේ කියලා තමයි කියවෙන්නේ. අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට හරිද පුතා? ඕකේ. හරිද? තව හරි සර්. ඕකේ. මේකේ මේ පැටර්න් එක ඒක මතක තියාගන්න. අපි ඉස්සරහට vocabulary කියන එක ටික ටික ඒක මේ එකතු කරගන්නවා. අපිට සේරම එක පාරට එකතු කරගන්න බෑ. මොකද එහෙම කරන්න ගියාම අවශ්‍ය ටික අමතක වෙනවා. ඒක නිසා මේ පැටර්න් එක මතක තියාගන්න. ඒකයි වැදගත් වෙන්නේ. අපි ඉස්සරහට ඒක ටික ටික ඒ vocabulary එක හැදෙනවා. ඒක ගැන හිතන්න එපා ඇත්තටම. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී එතකොට මේක පෑනක්ද කියලා අහන අවස්ථාවක තමයි මෙතන තියුනේ. එතකොට කොරේවා බෝරු පෙන්දෙස්කා? කොරේවා බෝරු පෙන්දෙස්කා? මේක පෑනක්ද? නෑ මේක පෑනක් නෙවෙයි කියලා කියනකොට මුලින්ම අපි නැහැ කියලා කියන්නේ. එතකොට ජපන් භාෂාවෙන් උඩ කියන්නේ ඊයේ කියලා. ඊයේ ඕක මේක පෑනක්ද කියලා ඇහුවේ නෑ. ඕක පෑනක් නෙවෙයි කියලා. එතකොට යාගෙන් ඈත්වල තියෙන්නේ. එතකොට මේ පිළිසුදු දෙන පුජ්‍යලාගෙන් ඉඳන්. එතකොට ඊයේ සොරේවා බෝරු පෙන්දෙවා අරිමසෙන්.
ඒක නිසා දූල පුතාලා මේක හොඳින් මතක තියාගන්න. දේවා අරිමසෙන් කියලා කියන්නේ එතකොට යම් කිසි දෙයක් නැහැ නෙවෙයි කියලා කියනකොට අපි දේවා අරිමසෙන් කියන එක අපි භාවිතා කරනවා. ඒක නිසා යම් කිසි දෙයක් එතකොට එහෙම නෙවෙයි කියලා අපි කියනකොට දේවා අරිමසෙන් කියන එක අපි භාවිතා කරනවා. එතකොට අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට අපි යම් කිසි දෙයක් ඊළඟ නැවත නැවතත් අපි කියනකොට අපි කොහොමද කියන්නේ කියන එක අපි මේ ඊළඟට බලන්නේ. කොරේවා බෝරු පෙන්දෙස් මේක පෑනක්. මේකත් පෑනක් කියලා අපි සිංහල භාෂාවෙන් කියන්නේ මේක පෑනක් මේකත් පෑනක්. ඒ වගේ එතකොට ඒ අවස්ථාවේදී ජපාන් භාෂාවෙන් ඒක භාවිතා කරන්නේ මෝ කියන අකුර. මේකෙදි මේ දක්වලා තියෙන මෝ කියන අකුර. එතකොට අපි කිව්වොත් එහෙම කොරේවා බෝරු පෙන්දෙස් කොරෙමෝ බෝරු පෙන්දෙස්. එතකොට කොරේවා බෝරු පෙන්දෙස් කොරේවා බෝරු පෙන්දෙස් කොරෙමෝ බෝරු පෙන්දෙස්. එතකොට කොරේවා බෝරු පෙන්දෙස් කියලා කියන්නේ මේක පෑනක් මේකත් පෑනක් කියලා කියන්නේ අපි කොරෙමෝ බෝරු පෙන්දෙස් කියලා අපි කියන්නේ. මෙතෙන්ට වෙනකන් දූල පුතාලාට තේරුණාද? තේරි නැත්නම් තියෙනුණා අහන්න පුළුවන්. නෑ සර්. ඕකේ අපි එහෙනම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. චුට්ටක් ඉන්න දූල පුතාලා. එතකොට අපි ඊළඟ කොටසට ගියොත් එහෙම මේක YouTube එකට දානවා. මම ඒකේ link එක මට එකපාරට දාන්න බෑ. මම පොඩ්ඩක් බලලා දාන්නම් chat box එකට. YouTube එකේ ටෝකියෝ වෙබ් පාසල කියන එකෙන් මම හිතන්නේ ටෝකියෝ වෙබ් ස්කූල් කියන එකයි ටෝකියෝ වෙබ් පාසල කියන එකයි දෙකම YouTube channel දෙක තියෙනවා. නමුත් දාන්නේ මම හිතන්නේ ටෝකියෝ වෙබ් පාසල කියන YouTube channel එකට තමයි add කරලා තියෙන්නේ. ඒක නිසා දූල පුතාලා ටෝකියෝ වෙබ් පාසල කියලා චෙක් කරාම මේක සේරම YouTube link එක එනවා. net එකේ මේ Google එකේ හරි එහෙම චෙක් කරත් එනවා. Facebook එකෙත් එහෙමයි ටෝකියෝ වෙබ් ස්කූල් කියන එකයි ටෝකියෝ වෙබ් පාසල කියන දෙකම තියෙනවා. නමුත් එකෙන් එකයි භාවිතා කරන්නේ Facebook එකේ ටෝකියෝ වෙබ් ස්කූල් කියන එක භාවිතා කරන්නේ. වෙබ් පේජ් එකත් එහෙම හැම ඒ ටෝකියෝ වෙබ් පාසල කියන එකයි ස්කූල් කියන එකයි දෙකම භාවිතා කරනවා. නමුත් ඒකේ හැම එකක් විතරයි ගොඩක් වෙලාවට අපි භාවිතා කරලා තියෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි මොකක් හරි කාගේ හරි පෑනක් මේක මේ පුජ්‍යලයාගේ පෑන කියලා මේ පුජ්‍යලයාගේ දෙයක් කියලා අපි කියනකොට නෝ කියන එක අපි භාවිතා කරන්නේ. අපි පාසලේ මොකක් හරි කියලා එහෙම එතකොට ගක්කෝනෝ කියලා එතකොට පාසලේ එතකොට අයිතිය ඒ කියන්නේ ඒකට අඟවන්න අපි නෝ කියන එක භාවිතා කරනවා. එතකොට මේකෙදි නෝ කියන එක භාවිතා කරන්නේ එතකොට මෙයාගේ කියන එක කියන්න. අපි බැලුවොත් එහෙම එතකොට කොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්. එතකොට අපි කලින් ඉගෙන ගත්තා කොරේවා බෝරු පෙන්දෙස් කියන මේ කොටස අපි ඉගෙන ගත්තා. කොරේවා බෝරු පෙන්දෙස් මේක පෑනක්. එතකොට අපි ඒකට එක්කව කරා එතකොට අනාසන්නෝ අනාසංගේ පෑන. අපි මුලින් කිව්වා වගේ එතකොට මේක පෑනක් කියලා අපි කිව්වා. ඊට පස්සේ අපි මේක අනාගේ පෑන කියන එක එතකොට මෙතන තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි මේක කියන්නේ කොහොමද? කොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්. කොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්. ඊළඟට අපි එක ප්‍රශ්න අහන ආකාරය අපි බැලුවොත් එහෙම කොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්කා කලින් අවස්ථාවට සමාන. එතකොට බෝරු පෙන්දෙස්කා කියලා අපි කලින් අවස්ථාවේදී ඉගෙන ගත්ත කොටස. එතකොට කොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්කා කොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්කා. එතකොට ඔව් කියලා කියනකොට හයි සොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්. හයි සොරේවා අනාසන්නෝ බෝරු පෙන්දෙස්.
කොරේවා මුරුසන්නෝ බෝරුපෙන් දෙස්කා මේක මුරුසන්ගේ බෝරුපෙන් එකද කියලා එතකොට ඇහුවොත් එහෙම අපි නැහැ කියලා කියනකොට කලින් ඉගෙන ගත්ත කොටසම එතකොට ඊයේ සොරේවා මුරුසන්නෝ බෝරුපෙන් දේවා අරිමසෙන් එතකොට දෙයක් නෙවෙයි කියනකොට එතකොට දේවා අරිමසෙන් කියන එක භාවිතා කරන්නේ එතකොට ඒකෙදි කාගේ හරි අයිතියක් හංගවන්න නම් එතකොට නෝ කියන එක නමත් එක්ක නෝ කියන එක අපි භාවිතා කරනවා. ඒක නිසා මේ අවස්ථාව බැලුවොත් එහෙම කොරේවා මුරුසන්නෝ බෝරුපෙන් දෙස්කා කොරේවා මුරුසන්නෝ බෝරුපෙන් දෙස්කා මේක මුරුසන්ගේ බෝල් පෙන් එකට ඊයේ සොරේවා මුරුසන්නෝ බෝරුපෙන් දෙවා අරිමසෙන් නෑ ඒක මුරුසන්ගේ බෝල් පෙන් එක නෙවෙයි. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා මේක දුල පුතාලට තේරුණාද ඒක අපි කිසියම් පුජ්‍යලයේගේ අයිතිය ඒ කිසියම් පුජ්‍යලයකට අයිතිය කියලා හංගවන්න අපි ඒ පුජ්‍යලයාගේ නමත් එක්ක නෝ කියන එක භාවිතා වෙනවා. මෙතන මේ කොටස එතකොට නෝ කියන එක අපි භාවිතා වෙනවා කිසියම් පුජ්‍යලයකගේ එතකොට ඒ අයිතිය හංගවන්න. කිසියම් පුජ්‍යලයකගේ එතකොට අයිතිය හංගවන්න අපි මේ නෝ කියන එක භාවිතා කරන එතකොට නෝ කියන එකෙන් එතකොට ඒ පුජ්‍යලයාගේ අයිතිය තමයි හැඟෙන්නේ. කොරේවා අනාසන්නෝ බෝරුපෙන් කියලා මේ නෝ කියන එක එතකොට අනාසංගේ පෑන කියන එක තමයි තියෙන්නේ. මෙතනට වෙනකන් හරිද දුල පුතාලා? හරි සර්. හරි ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා එහෙනම්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේක කාගේද කියන එක කාගේද කියන එක අපි කියන්නේ දරේ කියලා කියන්නේ කාගේ කවුද කියන එක ඇත්තටම දරේ කියලා කියන්නේ ඒකට නෝ කියන එක එක්ක වුණාම කාගේද කියලා වෙනවා. දරේනෝ කියලා කියන්නේ එතකොට කාගේද කියන එක. දරේනෝ කියලා කියන්නේ කාගේද එහෙම නැත්නම් කාට අයිතිද කියන එක. එතකොට අපි ඒක බැලුවොත් එහෙම කොරේවා කොරේ කියන්නේ මේක දරේනෝ බෝරුපෙන් දෙස්කා කාගේ පෑනද කොරේවා දරේනෝ බෝරුපෙන් දෙස්කා සොරේවා අනාසන්නෝ බෝරුපෙන් දෙස්. එතකොට දරේ කියන තැනට අපි අනාසන්ගේ නම දැම්මහම අපිට පිළිතුර හදන්න පුළුවන්. කොරේවා දරේනෝ බෝරුපෙන් දෙස්කා සොරේවා අනාසන්නෝ බෝරුපෙන් දෙස්. එතකොට මේක ආපහු බැලුවොත් එහෙම එතකොට දරේනෝ කියලා අපි කියන්නේ කාගේද කියන එක නෝ කියලා කියන එකෙන් පෙළකි අඳුන්වන්නේ කාගේ හරි අයිතියක්. එතකොට නම තියවිලා නෝ කියලා තමයි අපි භාවිතා කරන්නේ. නැහැ කියන එකට අපි කිව්වා දේවා අරිමසින් කියලා කියන්නේ කියලා. නැහැ කියනකොට දේවා අරිමසින් කියලා කියන්නේ ඔව් කියනකොට දිස් කියලා කියන්නේ. ඔව් කියලා කියන්නේ එහෙම කියන එක නැතුව ඔව් කියනවා හයි කියලා කියන්නේ මෙතන මේ මෙහෙම වෙනවා කියන එක කියනකොට this කියලා කියන්නේ. එතකොට අපි මේක ආපහු පාරක් බලලා ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. කොරේවා දරේනෝ බෝරුපෙන් දෙස්කා කොරේ මේක කාගේ පෑනද කොරේවා දරේනෝ බෝරුපෙන් දෙස්කා සොරේවා අනාසන්නෝ බෝරුපෙන් දෙස්. එතකොට කොරේවා දරේනෝ බෝරුපෙන් දෙස්කා සොරේවා අනාසන්නෝ බෝරුපෙන් දෙස්. මෙතෙන්ට වෙනකන් දුල පුතාලට තේරුණාද? තේරුණ කොතනක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලට තේරුණා නම් මේ නම් තේරුණා සර්. ඕකේ හරි. එහෙනම් අපි දරේනෝ කියන එක ගැන කතා කරේ. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මේ අවස්ථාවේ එතකොට කලින් එක වගේම එතකොට සුට්ටක් ඉන්න කලින් එකේදී අපි කලින් කොටස බැලුවොත් එහෙම මෙතන කොරේවා දරේනෝ බෝරුපෙන් දෙස්කා කියලා අපිට මේ පෑන කියලා කෙලින්ම කියනවා. අපිට මේ පෑන කියන එක නොකිය ඉන්නත් පුළුවන්. කොරේවා කියලා කිව්වහම පෙන්නකොට ඒ දකින්න පුජ්‍යලය දකින්නව මොකද්ද කියලා. එතකොට ඒ අවස්ථාව තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ.
එතකොට දරිනෝ කියලා මෙතන මේ දක්වලා තියෙන එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒක චුට්ටක් ඉන්න දුලු තාල එතකොට මේක එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට මේක මේ පොත කියන එක මේ පොත කාගේද? එහෙම නැත්නම් අපිට මේක කාගේද කියලා කිරීම අහන්න පුළුවන් පොත කියන එක ඒ නැතුව එතකොට කලින් අවස්ථාවත් එක්ක අපි බැලුවොත් එහෙම මේක කාගේ පෑනද මේ පෑන කාගේද කියලා අපිට සිංහල භාෂාවෙන් අහන්න පුළුවන් ඒ වගේ එකක් තියෙන. එතකොට මෙතන කලින් අවස්ථාව බැලුවොත් එහෙම මේක කාගේ පෑනද? ඊළඟ එකේදී අපි කතා කරන්නේ මේ පොත කාගේද? මේක කාගේ පෑනද මේක කාගේ පොතද කියන එකයි. ඊළඟට මේ පෑන කාගේද කියලා ඒ විදිහටම අපිට සිංහල වගේම එහෙමම අහන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේක කියන්නේ එතකොට කොනහො මේ පොත කියන එක මේ පොත කාගේද? කොනහොන් වා දරිනෝ දෙස්කා? මේ පොත කාගේද? කොනහොන් වා දරිනෝ දෙස්කා? සොනහොන් වා අනාසන්නෝ දෙස්. ඔය පොත අනාසංගේ. එතකොට ඒ අපිට ගොඩක් වෙලාවට ඒකයි සිංහල භාෂාව වගේ. එතකොට ඒ විදිහටම මේක කාගේ පෑනද මේ පෑන කාගේද කියලා ඒ වගේ එහෙම අහන්න පුළුවන් ඇත්තටම. ඒක නිසා ගොඩක් පහසුයි ඇත්තටම මේක හරියට ඉගෙන ගත්තොත් ඇත්තටම මේකේ දරිනෝ කියලා කියන්නේ කාගේද කියන එක තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේක බැලුවොත් එහෙම කොනොහොන් වා දරිනෝ දෙස්කා? මේ පොත කාගේද? කොනොහොන් වා දරිනෝ දෙස්කා? එතකොට අපි බැලුවොත් එහෙම ඊළඟට ඒකට උත්තර දෙන අවස්ථාව සොනොහොන් වා අනාසන්නෝ දෙස්. එතකොට ওই පොත අනාසංගේ කලින් එකත් එක්ක අපි ඒක බැලුවොත් එහෙම එතකොට කොරේවා දරිනෝ බෝරුපෙන් දෙස්කා? සොරේවා අනාසන්නෝ බෝරුපෙන් දෙස්. එතකොට මේක කාගේ පෑනද? එහෙම නැත්නම් මේ අවස්ථාවේදී කතා කරන්නේ මේ පොත කාගේද කියලා කිරීම. මේ පෑන කාගේද? මේක කාගේ පෑනද? මේ පෑන කාගේද? එහෙම ඒක විදිහට දෙවිදිහටම ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට අපි මේක බැලුවොත් එහෙම කොනොහොන් වා දරිනෝ දෙස්කා? සොනොහොන් වා අනාසන්නෝ දෙස්. ඊළඟ කොටස බැලුවොත් එහෙම කොරේවා නන්නොහොන් දෙස්කා? මේක අපි ඊළඟට කතා කරන්නේ නන්නෝ කියලා කියන්නේ එතකොට ඒක මොකක්ද අන්තර්ගතය කියන එක. එතකොට නන්නොහොන් දෙස්කා? සොරේවා නිහොන්ගෝ නොහොන් දෙස්. ඒක ජපන් පොතක්. එතකොට ඒකේ අන්තර්ගතය ගැන අහන්නේ එතකොට නන්නෝ ඒගා කියලා කියන්න පුළුවන් මොන ෆිල්ම් එකක්ද කියලා කියන්න පුළුවන්. එතකොට ඒ වගේ නන්නෝ කියලා කියන්නේ මොකක්ද ඒකේ තියෙන අන්තර්ගතය කියලා. එතකොට කොරේවා නන්නොහොන් දෙස්කා? අපිට එතකොට ජපාන් පොතක් ඉංග්‍රීසි පොතක් එහෙම කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් කතන්දර පොතක් කියන්න පුළුවන්. ඒ වගේ ෆිල්ම් එකක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් වලට එතකොට මේක අන්තර්ගතය ගැන අහන්න. එතකොට කොරේවා නන්නොහොන් දෙස්කා? අපි මේ නන්නෝ කියලා කලින් කතා කරේ දරිනෝ කියලා කාගේද? මේක නන්නෝ කියලා කතා කරන්නේ. එතකොට මොකක්ද ඒකේ තියෙන්නේ? කොරේවා නන්නොහොන් දෙස්කා? සොරේවා නිහොන්ගෝ නොහොන් දෙස්. කොරේවා නන්නොහොන් දෙස්කා? සොරේවා නිහොන්ගෝ නොහොන් දෙස්. එතකොට අපි මෙතෙන්ට වෙනකන් කතා කරා අපි ඊළඟට මෙතෙක් වෙලා අපි කතා කරපු කොරේ සොරේ අරේ කියන කොටස අපි බැලුවොත් එහෙම මේ කොටස අපි බැලුවොත් එහෙම එතකොට කොරේ කියලා කියන්නේ මේක කියන මේ තමන් ළඟ තියෙන එක. ඊළඟට කොනෝ එකත් එක්ක කොනෝ හිතෝ හරි කොනෝ බෝරුපෙන් හරි එහෙම ඒකේ නෝවලට පිටිපස්සෙන් අනිවාර්යයෙන්ම නවුන් එකක් එනවා. එතකොට කොනොහොන් හරි එහෙම මොකක් හරි නවුන් එකක් එනවා මේ නෝ එකට පිටිපස්සෙන් නෝ කියන එක. එතකොට
no එකට පිටිපස්සෙන් අනිවාර්යයෙන්ම එතකොට noun එකක් එනවා. මේ පොත හරි මේ පෑන හරි එහෙම කොනෝ කියන එකට පිටිපස්සේ මොකක් හරි එනවා. මේ කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඊළඟට කොකෝ කියලා කියන්නේ මෙතන තමන් ඉන්න තැන තමයි කකුල් දෙක තියෙන තැන මෙතන. කොකෝ කියලා කියන්නේ තමන් ඉන්න තැන කිට්ටුවම තැන් වලට තමයි ඒක කොකෝ කියලා කියන්නේ. අපි ඊළඟ එක බැලුවොත් එහෙම ඕක කියන එක සොරේ කියලා කියන්නේ එතකොට ඕක. සොනෝ කියලා කියන්නේ ඔය පොත හරි ඔය පෑන හරි එහෙම එතකොට ඊළඟට සොකෝ කියලා කියන්නේ ඔතන. අරේ කියලා කියන්නේ අරක අනෝ කියලා කියන්නේ අර පුටුව හරි අර මේසය හරි එහෙම එතකොට අර දේ කියන එක ඊළඟට අසුකු කියලා කියන්නේ අතන. එතකොට අපි මේකෙදී ප්‍රශ්නවලදී මේක භාවිතා කරනවා කොරේ සොරේ අරේ කියලා. කොරේ සොරේ අරේ. කොරේ කියලා කියන්නේ මේක, සොරේ කියලා කියන්නේ ඕක, අරේ කියලා කියන්නේ අරක. එතකොට කොරේ කියලා කියන්නේ මේක, සොරේ කියලා කියන්නේ ඕක, අරේ කියලා කියන්නේ අරක. ඊළඟට අපි මේ දේ කියන එක එතකොට මේ දේ ඔය දේ අර දේ කියන එක එතකොට සොනෝ කොනෝ අනෝ. කොනෝ සොනෝ අනෝ කියන එක තමයි අපි භාවිතා කරන්නේ. කොනෝ කියලා කියන්නේ මේ තියෙන දේ, අනෝ සොනෝ කියලා කියන්නේ ඔය තියෙන දේ, අනෝ කියලා කියන්නේ එතකොට අනෝ හොන් හරි මොකක් හරි ඒ අර තියෙන දේ. අපි ඊළඟට ස්ථානයක් ගැන කතා කරනකොට කොකෝ කියලා කියන්නේ මෙතන, සොකෝ කියලා කියන්නේ ඔතන, අසුකෝ කියලා කියන්නේ අතන. එතකොට කොකෝ සොකෝ අසුකෝ, කොකෝ සොකෝ අසුකෝ කියන එක අපි භාවිතා කරනවා මේතන ඔතන අතන කියන එතකොට ගැන කියන්නේ. එතකොට කොකෝ සොකෝ අසුකෝ කියලා කියන්නේ අතන කියන මෙතන ඔතන අතන කියන තැන. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපි භාවිතා කරොත් එහෙම කොරේවා හොන්දෙස් මේක පොතක්. සොරේවා හොන්දෙස් ඕක පොතක්. අරේවා හොන්දෙස් අරක පොතක්. එතකොට ඒ ආකාරයට එතකොට අපිට මේ කොරේ සොරේ අරේ කියන එක භාවිතා කරන්න. මේක පොතක්, ඕක පොතක්, අරක පොතක්. එහෙම එතකොට කොරේවා හොන්දෙස්, සොරේවා හොන්දෙස්, අරේවා හොන්දෙස්. එතකොට මේක පොතක් නෙවෙයි කියනවා නම් එතකොට කොරේවා හොන්දේවා අරිමසෙන්, සොරේවා හොන්දේවා අරිමසෙන්, අරේවා හොන්දේවා අරිමසෙන්. එතකොට අපි ඒ ආකාරයට මෙතන තියෙන දේ ඔතන තියෙන දේ එතකොට මේක ඕක අරක කියන එක එතකොට භාවිතා කරලා අපිට මෙහෙම කියන්න පුළුවන්. ඒ වගේම අනිත් ඒවා භාවිතා කළාත් අපිට එහෙම වාක්‍ය හදන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් කිසි දෙයක් තියෙනවා කියලා කියන්න ආකාරය. අපි පණ නැති දේවල් ගැන එතකොට තියෙනවා ඒවට කියන්නේ අපි අරිමස් කියලා තියෙනවා. අපි මිනිස්සුන්ට තියෙනවා කියලා කියන්නේ ඒක නිසා මිනිස්සුන්ට ඉන්නවා. එතකොට ඒකට අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ඉමස් කියලා කියන්නේ. අරිමස් කියලා කියන්නේ තියෙනවා, ඉමස් කියලා කියන්නේ තියෙනවා ඉන්නවා. ඉමස් කියලා කියන්නේ මේක ඉන්නවා. එතකොට මේක අරිමස් කියලා කියන්නේ තියෙනවා, මේක හිතෝ එහෙම හිතෝ ඒ වගේ. එතකොට ඉමස් කියලා කියන්නේ අපි සත්තු එහෙම. ඕකේ මම කලින් ස්ක්‍රීන් එක ආපහු පාරක් පෙන්නන්න. එතකොට මේ ආපහු මම කලින් පිටුවට ආවා. එතකොට මේකෙදී එතකොට කොරේ මේක සොරේ ඕක අරේ කියලා කියන්නේ අරක. එතකොට ඒක අපි කලින් ඉගෙන ගත්ත කොටස් එක්ක සම්බන්ධ කරන්නේ. එතකොට මේකෙදී ටික මුලින් ඉගෙන ගත්ත ඒවා ටික සම්බන්ධ කරලා අපි වාක්‍ය හදන්නේ. එතකොට හොන්දෙස් කියලා කිව්වහම මේ පොතක් කියන එක. එතකොට ඒකට ඒ ආකාරයට එතකොට දූල පුතාලා ටික ඒවා දෙස් කියනවා නම් මේක මෙහෙම වෙනවා. එහෙම නැත්නම් දේවා අරිමසෙන් කිව්වොත් එහෙම වෙන්නේ නැහැ කියන එක. අපි ආපහු පාඩමට ආවොත් එහෙම ඊළඟ පිටුවට අරිමස් කියලා කියන්නේ තියෙනවා, ඉමස් කියලා කියන්නේ
ඉන්නවා. ඉමස් කියලා කියන්නේ ඉන්නවා. අරිමස් කියලා කියන්නේ තියෙනවා. එතකොට හනා කියලා කිව්වේ මල් කියන එකට මල කියන මල් වලට තමයි හනා කිව්වේ. කී කියලා කියන්නේ ගස් වලට. මොනෝ කියලා කියන්නේ දේවල්. දේවල් තියෙනවා, ගස් තියෙනවා, මල් තියෙනවා. එහෙම එතකොට මේවට කියන්නේ අරිමස්. හිතෝ ඒ මගේම හිතෝ කියලා කියන්නේ මිනිස්සු. ඒ වගේම දෝබුසු කියලා කියන්නේ සත්තු. ඒවට අපි කියන්නේ ඉමස්. අපි බැලුවොත් එහෙම එතකොට සුකුවේ කියන එක දූල පුතාලා ඉගෙනගෙන තියෙන කලින් සුකුවේ කියන්නේ මේසය කියන එක. එතකොට සුකුවේ කියලා කියන්නේ මේසය කියන එක. මේසය උඩ උවේ කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට කලින් අපි ඉගෙනගෙන තියෙනවා උවේ කියන එක. දූල පුතාලා මේ කොටස එක එතකොට සුකුවේ කියලා කියන්නේ මේසය. සුකුවේන උවේනි මේසය උඩ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේසය උඩ කියලා කියන්නේ එතකොට සුකුවේන උවේනි. හොංග අරිමස්. එතකොට පොතක් තියේ කියලා කියන්නේ එතකොට අරිමස් කියනකොට හොංග අරිමස් කියලා ඉන්නේ. එතකොට දූල පුතාලා අලුත් දෙයක් එතකොට මොනවා හරි දෙයක් තියේ කියලා අපි කලින් වෙනවා කියලා කතා කරේ. කලින් අවස්ථාවේදී දෙස් කියලා කිව්වේ වෙනවා කියන එක. තියෙනවා කියනකොට ගා අරිමස් කියලා එන්නේ. අපි කලින් කතා කරේ එතකොට කොරේවා හොන්දෙස් එහෙම කතා කරේ. ඒවා මේක මෙහෙම වෙනවා කියලා. මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ එතකොට තියෙනවා කියලා. එතකොට දෙයක් තියෙනවා කියලා අපි හඳුන්වලා දෙන්න. එතකොට මේ අවස්ථාවේදී මේසය උඩ පොතක් තියෙනවා. එතකොට සුක්වේන උවේනි හොංග අරිමස් කියලා කියන්නේ එතකොට මේසය උඩ පොතක් තියෙනවා. ඊළඟ එක බැලුවොත් එහෙම සුක්වේනෝ නකානි. එතකොට සුක්වේ ඒ කියන්නේ මේසය ඇතුලේ ජිෂෝගා අරිමස්. ජිෂෝ කියලා කියන්නේ ඩික්ෂනරිය කියන එක. ඩික්ෂනරිය කියන එක තමයි ජිෂෝ කියලා කියන්නේ. ගා අරිමස් කියලා කියන්නේ තියෙනවා. ඊළඟට සුකුවේනෝ ශිතානි. සුකුවේනෝ එකේ පල්ලෙහා. එතකොට උඩ උවේ කියලා කිව්වේ උඩ කියන එක. නකා කිව්වේ ඇතුළත. ශිතා කිව්වේ පල්ලෙහා. චිකකු කියලා කියන්නේ ළඟ. චිකකු කියලා කියන්නේ ළඟ. එතකොට මේ ටික එතකොට භාවිතා කරොත් එතකොට සුකු උවේනි හොංග අරිමස්. නකානි ජිෂෝගා අරිමස්. එතකොට සුකුවේනු නකානි ජිෂෝගා අරිමස්. සුකුවේනු ශිතානි කුත්සුගා අරිමස්. සුකුවේනු චිකකුනි කබංගා අරිමස්. එතකොට සුකුවේනු උවේනි හොංගා අරිමස්. සුකුවේනු නකානි ජිෂෝගා අරිමස්. සුකුවේනු ශිතානි කුත්සුගා අරිමස්. සුකුවේනු චිකකුනි කබංගා අරිමස්. එතකොට මේ ආකාරයට එතකොට චිකක් කියලා කියන්නේ ළඟ කියන එක. ආපහු මං කිව්වොත් එහෙම උවේ කියලා කියන්නේ උඩ, නකා කියලා කියන්නේ ඇතුළ, ශිතා කියලා කියන්නේ පල්ලෙහා, චිකකු කියලා කියන්නේ ළඟ. එතකොට සුක්වේ කියලා කිව්වේ මේසේ. එතකොට මේසේ ළඟ, මේසේ උඩ, මේසේ යට, මේසේ ඇතුලේ. එතකොට මොනවද තියෙන්නේ කියන එක විස්තර කරන ආකාරය තමයි මෙතන තියෙන්නේ. ගා අරිමස් කියලා කියන්නේ මේක තියෙනවා. ඒ එක බැලුවොත් එහෙම එතකොට අපි මෙතනින් මේ කොටස කතා කරලා අපි පාඩම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. සුකුවේනෝ උවේනි හොංග අරිමස්. සුකුවේනෝ නකානි ජිෂෝග අරිමස්. සුකුවේනෝ ශිතානි කුත්සුග අරිමස්. සුකුවේනෝ චිකකුනි කබංග අරිමස්. එතකොට අපි මෙතනින් මේ පාඩම අදට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සතියේ කන්ජි ගැන කතා කරා. දූල පුතාලා මේ කන්ජි කියන එක එතකොට කන්ජි කියන එක මේක ලියන්න යන්න එපා. මේක ලියන පිළිවෙලක් තියෙනවා. මේක බලන විතරක් ඇති. ලියන්න යන්න එපා දූල පුතාලා. මොකද ඒක වැරදියට ලියුවොත් එහෙම මේ වැරද්ද හදා ගන්න බෑ. මේව ලියන පිළිවෙලක් තියෙනවා කන්ජි කියන එක. ඒක නිසා
මේ කවා කියන එක මේ වතුර මේ අවස්ථාවේදී මේ වතුර ගලාගෙන යන මේ ගඟ කියන එක ඇඳීමක් කරලා තියෙන්නේ. එතකොට ඒක බැලුවාම අපිට මේක ගඟක් කියලා තේරෙනවා. ඒක නිසා අපිට ඊටාම පහසුවෙන් එතකොට ඒක අපි අකුරු කියවලා ඒක මොකද්ද කියලා හිතනකොට ඒ මොලෙන් එන ඒකේ පරක්කුවක් ඒ කියන්නේ අවබෝධ කරගන්න යම් කිසි වෙලාවක් ගත වෙනවා. නමුත් පින්තූරයක් දැක්ක හැටි අපිට කෙලින්ම මේක මේකේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා kanji කියලා කියන්නේ රූපාක්ෂර. රූපාක්ෂර එතකොට ඒ දෙය අඳින්නේ දැකපු හැටි අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේක කියලා. ඒක නිසා kanji කියන එක ඒක රූපාක්ෂර ඒක දැක්ක හැටිය පුළුවන් මේක මොකද්ද මේ කියන්නේ කියන එක තේරුම් ගන්න. ඒක නිසා අපි මේ කවා කියන එක මේක අපි මෙතන දැක්කුවේ එතකොට මේක අඳින්නේ මං කිව්වා වගේ මේක ලියන්න යන්න එපා දුවල පුතාලා මේක ලියන පිළිවෙලක් තියෙනවා හැම එකෙම. ඒක නිසා අපි ඒක ඉස්සරහට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. යමා කියන එක එතකොට කන්ද කියන එක එතකොට කන්ද කියන යමා කියන kanjiය ඒ වුණත් ලියන ක්‍රමයක් තියෙනවා. මේකෙන් මේක මේ දක්වලා තියෙන්නේ මේ kanjiය දැක්කහම එතකොට මේක තම්බෝ කියන එක එතකොට අපිට මේ kanjiය දැක්ක හැටිය මේ කුඹුරක් කියන එක හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපි මේකට මේ kanji කියන එක කියන්නේ රූපාක්ෂර. ඒකෙන් ඒ රූපය අඳින්නේ දැකපු හැටිය පුළුවන් මොකද්ද මේ කියන්නේ කියන එක තේරුම් ගන්න. ඒක නිසා කියවීමේ වේගය ඊටාම වැඩි වෙනවා මේ වගේ අවස්ථාව මේ kanji හින්දා. අපි අදට පන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්